ජුලියස් සීසර් මේ නම ඔබ හොඳින්ම අහලා තියෙන නමක්. විශේෂයෙන්ම ක්ලියෝපැට්‍රා රජුන පිළිබඳව අපි ඔබට අරගෙන ආපු වීඩියෝ ඔබ නරඹුවා නම් ඔබට මේ සීසර් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සහ යම් තරමක අවබෝධයක් ඔබට මේ වෙද්දිත් ලැබිලා ඇති. මහා ඇලෙක්සැන්ඩර්, නැපෝලියන්, ජෙන්ගිස් කාන්, ඒ වගේම ජුලියස් සීසර් කියන්නේත් ඉතිහාසයේ අද්විතීයම චරිත. අද මේ සුවිශේෂී වීඩියෝවෙන් අපි ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න මේ සූදානම් වෙන්නේ ජුලියස් සීසර් ගැන ඔබ මීට පෙර නොදැන සිටි අප්‍රකට කරුණු කාරණා රසක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි. රැඳෙන්න අදත් මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්පර කිහිපය තෙක්. අංක 8 සිසේරියන් සත්කම් වලට සිසේරියන් නම ලැබුණේ ඔහුගේ නමින්. දරුවන් බිහි කිරීමේදී ස්වභාවිකව දරුවන් බිහි කිරීම මෙන්ම සිසේරියන් සත්කම් මගින් දරුවන් බිහි කිරීමත් සිද්ධ කරන දෙයක්. පුරාණ රෝමයේ දරුවන් බිහිවීමේදී මව සහ දරුවා දෙදෙනාම මිය යාමේ අවස්ථා විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. මේ නිසා වංශවතුන් සිය දරුවන් බිහි කිරීමේදී මව්වරුන්ගේ උදරයේ කැපුමක් සිදු කර දරුවන් ලබා ගැනීම සිදු කළත් මේ ක්‍රමයෙන්ුත් මව්වරුන් විශාල වශයෙන් මිය ගියා. ඔවුන් මේ විදිහට කළේ රාජ්‍ය පාලන කටයුතු පරපුරෙන් පරපුරට ගෙන යාම වෙනුවෙන් පිරිමි දරුවන් ආරක්ෂා කර ගැනීමට කියලාත් වාර්තා වෙනවා. හැබැයි සීසර්ගේ මව වුණු අවුරේලියා සීසර් බිහි කිරීමෙන් පසුව බොහෝ කල ජීවත් වෙලා තියෙනවා. සීසර් උපන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන වර්ෂයේ ජූලි මාස 12 වෙනිදා ග්‍රීසියේ වංශවත් පවුලකයි. ඔහුට නම තබනු ලැබුවේ ගයස් ජුලියස් සීසර් කියලා. ඔහුගේ පියාගේ සහ සියාගේ නමත් මේ නමමයි කියලායි වාර්තා වෙන්නේ. ගයස් කියන නම එතරම් ජනප්‍රිය වුණේ නැහැ. මූලාශ්‍ර බොහොමයක් පසුව ඔහු ජුලියස් සීසර් එහෙම නැත්නම් ජූලියස් සීසර් කියන නමින් පමණයි හඳුන්වා දී තිබුණේ. සිසේරියන් සත්කම් පසුව ලෝකේ පුරා ඉතාම ජනප්‍රිය වුණු අතර මේ සත්කම් වලට සිසේරියන් කියන නම ලැබුණේ සීසර්ගේ නමින් කියලායි මූලාශ්‍ර වාර්තා සඳහන් කරන්නේ. ඒ අතරම සමහර මූලාශ්‍ර වාර්තාවල සඳහන් වෙනවා සිසේරියන් සත්කමකින් බිහි වුණු පළමු දරුවා සීසර්මයි කියලා. හැබැයි ඒ කරුණ තරමක් විවාදයට තුඩු දුන් කාරණයක්. ඒක තාමත් සාක්ෂි සහිතව සනාථ වෙලා නම් නැහැ. අංක 7 සීසර්ව වරක් මුහුදු කොල්ලකරුවන් පැහැර ගනු ලැබුවා. සීසර් ඔහුට වයස 20 පමණ කාලයේදී අධ්‍යාපනය හැදෑරීම සඳහා ග්‍රීසියේ රොදේස් දූපත් වෙත ගොස් තිබුණා. එහිදී ඔහු කලාව, නීතිවේදය මෙන්ම තර්ක ශාස්ත්‍රය වගේ විෂයන් ග්‍රීක ගුරුකුලයේ විශිෂ්ටයෙකු වූ ඇපලෝනියස් මගින් ඉගෙනීම සිද්ධ කළා. මෙහි යන අතරතුරදී සීසර් ඇතුළු පිරිස ගමන්ගත් නැව මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නවා. ඔවුන් සීසර් ඇතුළු පිරිස නිදහස් කිරීමට වෙන්වෙන් වශයෙන් මුදල් නියම කළ අතර සීසර් සඳහාත් මුදලක් නියම වුණා. හැබැයි සීසර් කියලා තිබුණේ Taman නිදහස් කිරීමට ඉල්ලූ කප්පම් මුදල මදි කියලා. කොල්ලකරුවන් පවා ඔහුගේ මේ කීමෙන් පුදුමයට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් සීසර් ඇතුළු පිරිස මුහුදු කොල්ලකරුවන්ගේ කප්පම් මුදල ගෙවා නිදහස් වෙලා තියෙනවා. නමුත් නැවත රෝමයට පැමිණීමෙන් පසු සීසර් මේ මුහුදු කොල්ලකරුවන් සොයාගෙන ඔවුන් සියලුම දෙනා විනාශ කළා කියලාත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. අංක 6 සීසර්ගේ ආදර ජීවිතය හරිම ගැටලුකාරී එකක්. සීසර් පළමුවරට විවාහ වෙන්නේ ඔහුට වයස අවුරුදු 16 දී. ඒ කොරනේලියා නම් වංශවත් තරුණියත් එක්ක. නමුත් ඔහුගේ විවාහයෙන් ටික කාලයකට පස්සේ රෝමයේ පාලනය ලුසියස් කොරනේලියස් සුල්ලා නම් පාලකයා අතටයි පත්වන්නේ. මේ පාලකයා ඔහුට සතුරන් යැයි හැඟුණු සියලුම දෙනා ඝාතනය කළා. ඒ අතර සීසර්ගේ බිරිඳගේ පියාද ඔහුගේ උදහසට ලක් වුණා. මේ නිසා ඔහු සීසර්ට කොරනේලියාගෙන් වෙන්වන ලෙස අනකර සිටියා. නමුත් සීසර් ඒක හෙලා ප්‍රතික්ෂේප කළ අතර ඔහු සිය පවුල සමග රෝමයෙන් පලා යාමටත් කටයුතු කළා. මේ විදිහට රෝමය හැරදා ගිය සමයේ ඔහුට මැලේරියාව වැළඳී තිබූ බවත් පසුව ඔහු සුල්ලාගේ සහචරයන් විසින් අල්ලාගත් බවත් සඳහන් වෙනවා. හැබැයි ඔහු ඔවුන්ට කප්පම් ලබා දී බේරෙන්නටත් සමත් වෙලා තිබුණා. කොමුණත් පස්සේ ඔහුගේ රෝම නෑදෑයන් මාර්ගයෙන් සුල්ලාව නැවත යාළු කරගෙන මේ ප්‍රශ්නේ निराකරණය කරගෙන නැවත ඔහු රෝමයට පැමිණ තිබුණා. මේ සමයේදී තමයි කොරනේලියාට ජූලියා සීසර් නමින් දියණියක් ලැබෙන්නේ. අවාසනාවකට වගේ කොරනේලියා ක්‍රිස්තු පූර්ව 69 දී මිය යනවා. ඉන්පසු සීසර් සුල්ලාගේ මිනිබිරියක් වුණු පොම්පියා සමග විවාහ වුණා. නමුත් පොම්පියා සමග ඇතිවුණු ආරවුලකින් ඒ විවාහය කෙලවර වුණා. පොම්පියා සමග ආරවුල පිළිබඳව ඉතිහාසයේ සඳහන් වන්නේ සීසර් පොම්පියා සහභාගී වුණු එවකට කාන්තාවන්ට පමණක් සහභාගී වීමට අවසර තිබූ බොනාඩියා නම් උත්සවයට කාන්තාවක් සේවෙස් වලාගෙන ගොස් සහභාගී වී සිටියදී අනෙක් කාන්තාවන්ට හසු වී ඇති බවයි. පොම්පියා සීසර්ගේ මේ නොමනා හැසිරීම සම්බන්ධව දැඩි ලෙස කෝප වී තිබුණා. ඒ අවසානයේ වුණේ ඔවුන් දික්කසාද වීමයි. ඊට පස්සේ සීසර් කල්පුර්නියා සමග විවාහ වන්නේ. ඔහුගේ මරණයට එක්ම ඔහු ඇය සමග දිවි ගෙව්වා කියලායි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. නමුත් මේ සෑම වකවානුවකදී වගේ ඔහුට අනියම් සම්බන්ධතා රැසක් තිබුණා. ක්ලියෝපැට්‍රා රැජිනා සහ සර්විලියා නම් කාන්තාවත් එක්ක පැවති අනියම් සම්බන්ධතා අය අතරින් විශේෂ ප්‍රසිද්ධියක් උසුලනවා. සීසර්ට නීත්‍යානුකූල බිරින්දෑවරුන්ගෙන් පිරිමි දරුවෙක් සිටියේ නැහැ. ඔහුට පිරිමි දරුවෙක් ලැබුණේ ක්ලියෝපැට්‍රා රැජිනාගෙන්. මේ පුත්‍රයාගේ නම තමයි සිසේරියන්. අංක 5 අධික අවුරුද්ද නිර්මාණය කළේ සීසර් විසින්. සීසර් බලයට එමට පෙර රෝමානුවන් භාවිත කළේ සඳේ කලාව අනුව නිර්මාණය වුණු දින දර්ශනයක්.
මේ දිනදර්ශනය දින 355ක් අන්තර්ගත වුණේ. නමුත් මේ දිනදර්ශනය හිරුවටා පෘථිවියේ පරිභ්‍රමණය හා සසඳන කාල දින 10කුත් කාලයක් කෙටි වූ නිසා මේ යොදා ගැනීමේ විශාල අඩුපාඩු තිබුණා. සීසර් රෝමයේ පාලකයා බවට පත්වීමෙන් පසු ඔහු බොහෝ දේවල් වෙනස් කළා. ඔහුට ඇත්තටම ඕන වුණා කැලෙන්ඩරයත් වෙනස් කරන්න. මේ නිසා දෛවඥයන් සමග සාකච්ඡා කළ ඔහු ජූලියන් කැලෙන්ඩරය හඳුන්වා දීමටයි ඉන් පසුව කටයුතු කළේ. ජූලියන් කැලෙන්ඩරය දින 365කින් සමන්විත වූ අතර ඒ සූර්යයා වටා පෘථිවියේ පරිභ්‍රමණයත් එක්ක සමපාත වන්නට සෑම වසර 4කට වරක් වැඩිපුර දිනයක් එක් කර තිබුණා. මේ වසර අධික අවුරුද්දක් ලෙස නම් කළ අතර ඒ නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ජුලියස් සීසර්ටයි. අංක 4. සීසර් සැබවින්ම ජනතාවට හොඳින් සැලකූ නායකයෙක්. ජුලියස් සීසර් බලයට පැමිණියේ ක්‍රිස්තුපූර්ව 60 වන වර්ෂයේදී. සීසර්ගේ ගමන ආරම්භ වන්නේ හමුදා නිලධාරියෙකු ලෙසයි. ආසියාවේ යුද කටයුතු වලට සම්බන්ධ වූ ඔහු එහිදී දක්වන ලද විශේෂ දක්ෂතා නිසා කොරෝනා සිවියා නම් එවකට රෝම හමුදාවේ ඉහළම ගෞරව පදක්කමකින් පවා පිදුම් ලැබුව තිබුණා. පසුව රෝමයේ මහේස්ත්‍රාත්වරයෙකු සහ මධ්‍යම බටහිර ස්පාඤ්ඤ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කළ සීසර් පස්සේ ක්‍රමයෙන් රෝමයේ පාලන තන්ත්‍රයට එක් වුණා. ලිසිනියස් කැප්‍රස් සහ පොම්පියස් හා එක්ව රෝමයේ පාලනය ආරම්භ වූ ක්‍රමයෙන් රෝමයේ බලය අල්ලා ගැනීම වෙනුවෙන් මෙහෙයුමක් හොර රහසේම දියත් කරනවා. සීසර් විසින් බ්‍රිතාන්‍ය මුල්ම වරට ආක්‍රමණය කළ අතර ඔබ සූරපප්පා කතාමාලාවේ දකින ගෝල් දේශය හෝ ආක්‍රමණය කිරීමත් එක්කයි රෝම අධිරාජ්‍යයේ විශාලත්වය තවත් වැඩි වන්නේ. සීසර් ක්‍රිස්තුපූර්ව 49 දී සිවිල් යුද්ධයක් මෙහෙවා රෝමයේ අධිරාජ්‍යය බවට කොහොමහරිපත් වෙනවා. සීසර්ගේ පාලනය ගුණ අගුණ මිශ්‍ර පාලනයක්. කොහොම නමුත් ඔහු විසින් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළාසේම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙනුත් කටයුතු රාශියක් සිද්ධ කළා. ඔහු රෝමයේ විරැකියාව බොහෝ සෙයින් අඩු කිරීමටත් දායක වුණා. පොදු ජනතාවගේ ණය කපා හැරීමටත් ඔහු කටයුතු කරලා තිබුණා. දුප්පතුන්ට කුඩා ඉඩම් වගා කිරීම වෙනුවෙන් ඒවා බෙදා දීමටත් ඔහු කටයුතු කළා. ඒ වගේම තමයි විදේශයන්ගේ සිට පැමිණ රෝමයේ රැඳී සිටි බොහෝ දෙනෙකුටත් ඔහු යටතේ පුරවැසිභාවය ලබා දීමටත් සීසර් කටයුතු කරනවා. මේ නිසා බොහෝ ජනතාවකගේ ගෞරවයත් ඔහුට හිමි වූ වාසයම ඔහුගේ රාජ්‍යත්වයට විශාල තර්ජනයක්ද ගොඩනැගුණු බවත් වාර්තාවල සඳහන් වෙනවා. කොමුණත් සීසර් රෝමයේ වරායන් වැඩි දියුණු කර ඒවා ලෝකයේ හොඳම වරායන් බවටත් පත් කරන්නට සමත් වුණා. අදටත් රෝමයේ දැකිය හැකි ජූලියම් ගොඩනැගිල්ල, සෙනෙට් සභා ගොඩනැගිල්ල වගේ විවිධ අලංකාර ගොඩනැගිලි රැසක් ඔහු විසින් සාදන ලද ඒවායි. අංක 3. සීසර්ගේ ඒකාධිපති ස්වරූපය. සීසර්ගේ පාලන සමය ගුණාගුණ මිශ්‍ර එකක් කියන එක අපි කලින් සටහනේදී ඔබට මතක් කළා. ජනතාවට යම් විදිහකට සහන සලසන්න ඔහු උත්සාහ කළත් රාජ්‍ය පාලකයෙක් විදිහට ඔහු වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒකාධිපතිය කියලායි කියන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ පාලන සමයේදී එවකට රෝමයේ පරිපාලනයට සම්බන්ධ වුණු සෙනෙට් සභාව විසිරුවා හැර තනි පාලකෙක් බවටයි ඔහු පත් වුණේ. ජීවිත කාලය පුරාවට තමාව රෝම අධිරාජ්‍ය ලෙස නම් කළ ඔහු රටේ ඕනෑම කාරණයක් සඳහා අවසන් තීරණ ගන්නා බවටත් පත් වුණා. රත්රන් ආලේපිත අසුනක් තමා වෙනුවෙන් සාදාගත් ඔහු එහි තමා පරාජය කළ නොහැකි දෙවියෙක් ලෙසයි සටහන් කරගත්තේ. ඔහුගේ පාලන සමයේ සීසර්ට තමන්ට හිතූ ලෙස හැසිරීම නිසා ඔහුව ඉවත් කළ යුතු බවට බොහෝ සෙනෙට් සභිකයන් අතරත් රහසේම මතයක් පවා පැවත තිබුණා. මේ අතරම සීසර් හා බැඳුණු තවත් ඉතිහාස පුවතක් තියෙනවා. ඒ තමයි ඔහු කුඩා කාලේ ඉඳන්ම අධිරාජ්‍යයෙකු වීමේ සිහින මැවූ බව. මහා ඇලෙක්සැන්ඩර් රජු ඔහුගේ කුඩා කාල සිටම වීරයා වුණා. ඔහුටත් මහා ඇලෙක්සැන්ඩර් රජු මෙන්ම රටවල් යටත් කරගනිමින් අධිරාජ්‍යයෙකු වීමට අවශ්‍ය වූ බවයි වාර්තාවල සටහන් වෙලා තියෙන්නේ. කොමුණත් සීසර් ඔහුගේ සිහිනය හඹා ගොස් ජයගත් විශිෂ්ටයෙක් ලෙසයි ඉතිහාසය තවදුරටත් ඔහුව හඳුන්වා දෙන්නේ. අංක 2. සිය මුහුණ යොදා කාසි නිකුත් කළ පළමු රෝමානුවා සීසර්. සීසර් විශිෂ්ට රාජ්‍ය පාලකයෙක් වගේම ටිකක් විතර සෝබනකාරයෙක් කියලත් ඔබට අපි කලින් සඳහන් කළ කරුණු වලින් දැන් වැටහෙන්නට ඕනේ. සීසර් තමන්ගේ රාජ්‍ය පාලන කාලෙදී ජනතාවට කිසිදා අමතක නොවන අමරණීය නායකයෙක් වන්නටයි උත්සාහ කළේ. මේ නිසා ඔහු ඔහුගේම රුව යොදා කාසි නිර්මාණය කරන්නත් අණ ලබා දුන්නා. මේ විදිහට රුවක් යොදා කාසි නිර්මාණය කළ පළමු රෝමානු පාලකයා ලෙස හැඳින්වෙන්නේ ජුලියස් සීසර්මයි. ක්‍රිස්තුපූර්ව 44 පමණ කාලයේදී ඔහු නිකුත් කළ මේ කාසිවල ඔහුගේ දිගු නහය පැහැදිලිවම දකින්න ලැබෙනවා. හැබැයි එවකට රෝමයේ පාලනය සම්බන්ධව සිටි බොහෝ දෙනෙක් මේ විදිහට සීසර්ගේ රුව යොදා කාසි නිකුත් කිරීම අනුමත නොකළ බවයි වාර්තා වන්නේ. අංක 1. මරණයෙන් පසු දේවත්වයෙන් පිදුම් ලැබූ එකම රෝමානුවා වන්නේ ජුලියස් සීසර්. ක්‍රිස්තුපූර්ව 44 එක්තරා දවසක සෙනෙට් ගොඩනැගිල්ල වෙත අසුපිටින් යන ජුලියස් සීසර්ට මහමග සිටි මිනිසෙකු නිමිත්තක් කියනවා. ඔහු පවසා සිටි උතුමාණනි, මේ වසරේ මාර්තු මාස 15 වන දින තෙක් ඔබ ප්‍රවේශම් විය යුතුයි. යම් කෙනෙකු ඔබට අනුතුරක් සිදු කළ හැකියි කියලයි ඔහු සීසර්ට කියන්නේ. සීසර් මේ හොඳින් මතක තබා ගත්තා. අවසානයේ ඔහු පැවසූ දිනේ උදා වුණා. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 44 වර්ෂයේ මාර්තු මාස 15 වනදා. වෙනදා වගේ උදෑසන සෙනෙට් සභාව වෙත අසුපිටින් යන සීසර්ට මේ අනාවැකිය කියව පුද්ගලයා හමු වුණා. සීසර් සිනාසෙමින් පැවසුවේ, "කෝ ඔබ මට කිව්වේ මාර්තු 15 වෙනිදා වෙනකන් ප්‍රවේශම් වෙන්න කියලා. අද මාර්තු 15. මං තාමත් හොඳින් මේ ඉන්නේ.
හැබැයි පෙරලා පිළිතුරු දුන් මේ දෛවඥයා පවසා සිටියේ උතුමාණනි තවමත් මා ඔබට පැවසූ දිනය ගෙවි අවසන් නැහැ යනුවෙන්. සිනාමුසු මුහුණෙන් පිටත් වුණු සීසර් සෙනෙට් සභාව වෙත පැමිණුණා. නමුත් ඒ වෙද්දිත් සෙනෙට් සභාව තුළ සීසර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමිනුයි තිබුණේ. එසනා පුද්ගලයන් 60ක් පමණ එක්වී තිබූ බවත් ඉතිහාසයේ මූලාශ්‍රවල වාර්තා වෙනවා. සීසර්ගේ මිතුරෙකු වූ බ්‍රූටස් මේට සම්බන්ධව සිටි වැදගත්ම පුද්ගලයයි. සීසර් සභාවට එන විට කෙනිසි සංගවාගෙන සිටි බ්‍රූටස් මාකස් ජූනිස් ගායිස් නම් සෙනෙට් සභිකයන් ඇතුළු මේ පිරිස ඔහුට 23 වතාවක් පිහියෙන් ඇන තිබුණා. නමුත් ඉන් පිහිපාර 22කින්ම බේරුණු නමුත් ඔහු මරණාසන්න වූයේ එක් පිහිපාරකින් බවටයි වාර්තා වෙන්නේ. සීසර්ව එලෙස ඝාතනය කිරීමට හේතු වූයේ ඔහු රෝම සම්ප්‍රදාය බිඳහෙළමින් රජකු බවට පත්වේවියයි සෙනෙට් සභිකයන් තුළ ඇති වූ බිය නිසා බවටයි වාර්තාවල සටහන් ව ඇත්තේ. සීසර්ගේ අවසන් වදන පිළිබඳව ගැටලු කිහිපයක් ඇතත් ඔහු බ්‍රූටස් ඔබත් ඇයි යනුවෙන් තමන්ගේ මිතුරාගෙන් විමසූ බවයි වාර්තා වන්නේ. සීසර් ඝාතනය වූ දිනේ රාත්‍රී අහසේ දීප්තිමත් වල්ගාතරුවක් දෙසූ බවත් මේ නිසා රෝම වැසියන් ඔහු අමරණීය වී දෙවියෙකු බවට පත් වූ බවත් පවසා තිබෙනවා. ඔහුගේ මරණින් පසු රෝමානුවන් ඔහු දෙවියෙකු ලෙස සලකා ඔහුගේ පිළිමවලට පුද පූජා පවා පවත්වා ඇති බවටයි වාර්තාවල අවසන් වශයෙන් සටහන් ව ඇත්තේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.